ජාතක මිහිර. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. පින්වත්නි, අපි සියලු දෙනාටම ගෞතම බුදු සසුන දායාද කළ පරම පූජනීය අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ඒ මිහිඳු මහරහතන් වහන්සේ අපට දායාද කළ දහම මේ යුගයේ ඊටාම සරල භාෂාවෙන් පිරිසිදුව අපට කියලා දෙමින් දහමේ හැසිරෙන්නට උපකාර කරන කල්යාණ මිත්‍ර වූ ගුරු දේවෝත්තම අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, අද දවසේත් අපි සියලු දෙනා සූදානම් වන්නේ බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ප්‍රඥාවෙන් මේ ලෝකයට දේශනා කළ නවාංග ශාස්ත්‍ර ශාසනයේ ජාතක කතා ඇසුරින් සිදු කරන ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න. අපගේ ජීවිතවල පවතින සැබෑම ස්වභාවය පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තමයි අපිට දැනගන්න තියෙන්නේ. මේ ජීවිතවල තියෙන සෑම ස්වභාවයක්ම බුදු කෙනෙක් අවබෝධ කළා. ඒ බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන් දේශනා කළා. ඒ බුදුරජාණන් වහන්සේට වසන් කරන්න දෙයක් නැහැ. හැම දෙයක්ම උන්වහන්සේ අවබෝධ කරගත්තා. එතන බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ අසුරු කරගෙන ශ්‍රාවකත්වය ලබාගත් ශ්‍රාවකයාට මුලාවටපත් වෙන්නේ නැතුව ඒ වටිනා ගුණධර්ම අඳුනාගෙන ඒ උතුම් නිවන තමන්ගේ ජීවිතේ උපදවා ගන්න අවස්ථාව උදා වෙනවා. නමුත් මේ බුදුරජාණන් වහන්සේ ළඟ ශ්‍රාවකත්වය ලබාගත් භික්ෂූන් වුණත් හැම කෙනාට මේ බුදුරජාණන් වහන්සේ කියපු ඉලක්කයට යන්න අවස්ථාව නැති වුණා. ඒ සඳහා ඒ පැවිදි වෙච්ච අය තුලම තමන්ගේ සංසාරගත නුගුණ තමන්ට බාධා කළා. ඒ නිසා පින්වත්නි, අපි බුදු කෙනෙක් මුණ ගැහුණත් අපි තුල ගුණධර්ම තියෙන්න ඕනේ. ඒ ධර්මය අවබෝධ කර යන්න. අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේට සසරේම වෛර කරමින් ආපු භික්ෂුවක් ඉන්නවා. ඒ තමයි දේවදත්ත. ඉතින් මේ දේවදත්ත ගැන හරියට ජාතක කතාවල විස්තර සඳහන් වෙනවා. අපි පහුගිය කාලෙත් බොහෝ ජාතක කතා අපි ඇහැවා. ඒ වගේ සඳහන් වුණා. ඉතින් අදත් අපි ඒ වගේ ජාතක කතාවක් තමයි අහන්නේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ වදාළ මේ ලෝකයේ මේ සත්‍යයන් එකතු වෙනවා කියන ධාතු ස්වභාවයකින්. ඒ කියන්නේ නරකයට නරකය එකතු වෙනවා. නරක ගතිගුණ තියෙන යමෙක් තුළ ඒ නරක ගතිගුණ තියෙන කෙනාට තවත් නරක ගතිගුණ තියෙන කෙනෙක් තමයි කියන එකතු වෙන්නේ. අසුචිලට අසුචි එකතු වෙනවා වගේ.
ඒ වගේම හොඳ ගතිගුණ තියෙන අයට හොඳ ගතිගුණ තියෙන එකතු වෙලා යනවා. හරියට සුවඳට සුවඳ එකතු වෙනවා වගේ. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරපු ලෝක ස්වභාවය. උන්වහන්සේගේ දසබල ඥානයකට ඇතුළත් එක්. අනේක ධාතු නානා ධාතු ලෝකං යථා භූතං පජානාති. බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ තියෙන නොයෙක් ධාතු ස්වභාවයන් ඒ අයිරිම අවබෝධ කර දේශනා කළා. ඉතින් ඒ තුලින් බලනකොට තේරෙනවා මේක කොච්චර ඇත්තක්ද කියලා පින්වත්නි. ඉතින් ඒ දේවදත්තටත් පිරිසක් එකතු වුණා. අර ධාතු ස්වභාවයට. අර නරක ගති ගුණ තියෙන අය එකතු වෙනවනේ. ඒ වගේ දේවදත්තට එකතු වුණා පිරිසක්. ඒ අතර ප්‍රධානම හිටිය කෙනෙක් තමයි කෝකාලික කියන්නේ. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවන්ට ආසා කරපු ගුණධර්ම දියුණු කරන නිවන් මඟට පයින් ගහපු ඒ නිවන් මගේ අහලකටවත් එන්න බැරි වෙච්ච කෙනෙක් තමයි දේවදත්ත. කෝකාලිකත් ඒකටම එකතු වුණා. ඒ වගේ තව හිටියා භික්ෂුන්. කටමෝර තිස්ස නොයෙක් නම් වලින්. ප්‍රධානයි කෝකාලික දේවදත්තගේ ප්‍රධානම මේකට හිටිය භික්ෂුවක්. ඉතින් බින්වත්නි ආන්ගේ දෙනම ගැන තමයි අද මේ ජාතක කතාවෙන් අපි අහන්නේ. මේ ජාතක කතාවේ නම පින්වත්නි ජම්බුකාදක ජාතකය. ජම්බු කමින් තමන්ගේ නැති ගුණ වර්ණනා කරගත් සතුන්ගේ කතාව. පින්වත්නි මේ කතාවෙන් කියවෙන දේ අදටත් ඒ අයිරින්ම දකින්න ලැබෙනවා. අද සමාජය තුලත් ඒ විදිහටම දකින්න ලැබෙනවා. අසත්පුරුෂයන් එකතු වුණාම ඔවුන්ට තම තමන්ගේ සැබෑ ගුණයක් දැක ගන්නට නැහැ. එතකොට ඔවුන් තමන්ගේ දැනුගත්කම් තාන්නමාන්න ගත්තු උපාදි උපන්න කුලේ ආදී වර්ණනා කර ගනිමින් උතුම් පුද්ගලයන් සතු ගුණධර්මයන් ආරෝපණය කරගෙන තම තමන්ට ප්‍රශංසා කර ගන්නවා. කොච්චර ඇත්තද බලන්නකො පින්වත්නි. අදත් එහෙමනේ නේ. ඒ කියන්නේ මේ වටිනා ගුණධර්ම නැතිකොට ඒ අසත්පුරුෂයා තුළ කොහොමත් නැහැ නේක. දැන් මේ ධර්මයක් දන්නේ නැති බොහෝ දෙනා පින්වත්නි වටිනවා කියලා හිතාන ඉන්නේ මේ උගත්කම් තාන්න මාන්න උපාදි මේ සාමාන්‍ය ලෝකේ තියෙන මේ දේවල්නේ. එහෙම දන්නේ නැති අර ප්‍රාථමික ලාමක දේවල් උතුම් කියලා හිතන මිනිසුන්ට අර ඒ වගේ උතුම් කියලා කතා කරන සාමාන්‍ය ලෝකයේ දේවල් කියපු ගමන් අහුවෙලා යනවා. හැබැයි එයාගේ අභ්‍යන්තරයේ උතුම් ගුණ නැහැ. මහා පාපී ගතිගුණ නැති කෙනෙක්. නමුත් අරවා තියෙනවා මෙයාට. සාමාන්‍ය ලෝකයේ අර දියුණු කියලා හිතන උගත්කම් තාන්න මාන්න. ඒතකොට ඒවා ඉස්සරහට දාගෙන මොකද කරන්නේ? නැති ගුණ වර්ණනා කර ගන්නවා. දැන් අර වගේ සාමාන්‍ය ලෝකයේ තියෙන දේවල් ඉස්සරහට දාගෙන ඊට පස්සේ පිළිගැනීමක් ගත්තට පස්සේ ඔන්න උතුම් අයගේ ඒ චරිත ආරෝපණය කරගන්න බලනවා. ඊට පස්සේ ඒවා තුලින් ලාභ සත්කාර උපද්දවා ගන්න ලොකු මහන්සියක් ගන්නවා. ඒක තමයි අසත්පුරුෂයාගේ ගමන. අසත්පුරුෂයාට පින්වත්නි ලාභ සත්කාරමනේ පේන්නේ උතුම් දේ හැටියට. වෙන දෙයක් නෑ. මොකද නිවන් මඟක් නෑ යට. ඇත්තටම නිවන් මඟක් තියෙන කෙනෙක් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා පස්සේ යන්නේ නෑනේ. එයා දන්නවනේ අනතුරුයි කියලා ඒවා. ඉතින් මේ විදිහට මේ අසත්පුරුෂයෝ තමන්ගේම නැති ගුණ වර්ණනා කර ගනිමින් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබමින් මිනිසුන් රවටමින් කටයුතු කිරීම ගැන තමයි මේ ජාතකයේ පින්වත්නි සඳහන් වන්නේ. ඉතින් මේ ජාතකයේ දේශනා කරන්න යෙදුන දවස්වල අපගේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ රජගහනුවර වේළුවනාරාමේ. එදා ධම්සභා මණ්ඩපයට රැස් වූ භික්ෂුන් වහන්සේලා මේ විදිහට කතා කරමින් හිටියා. බලන්ට ඇවැත්නි අසත්පුරුෂයන්ගේ ලාමක චර්යාවන් වල හැටි. දැන් දේවදත්ත හොඳටම පිරිහිලා නොවේ ඉන්නේ. ලාභ සත්කාරත් නෑ නොවේ. දේවදත්තගේ අග්‍ර ගෝලයා කෝකාලික ගෙවල් වලට ගිහින් මෙහෙමලු දේවදත්තව වර්ණනා කරන්නේ. ඔන්න බලන්න දැක්කද? දැන් දේවදත්තට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා නැතුව ගියානේ. එයර භාග්‍යතුන් වහන්සේ විනාශ කරන්න ඇවිල්ලා. දැන් මේ පව් සිද්ධ වෙනවනේ බොහෝ පින්වනේ උතුම් අයට නොයේක් තාඩන පීඩන කරද්දී ගොඩාක් පව් සිද්ධ වෙනවනේ. මේ පාපේ එනවනේ අනිත් මොකක් නැත. ඒතර තමන්ගේ තියෙන සියලු කීර්ති ප්‍රශංසා දුරු වෙලා යනවා. ඉතින් එහෙම අඩු වෙච්ච කාලයක මොකද උනේ?
දැන් මෙයත් මේ දේවදත්තත් එක්කම ඉන්නේ කෝකාලික කියන භික්ෂුව, පාපී භික්ෂුව. ඒතර කෝකාලික මොකද කරන්නේ? ගෙවල් ගානේ ගිහිල්ලා මේ මෙහෙම දේවදත්තව වර්ණනා කරනවලු. ඒ මොකද මේ ලාභ සත්කාර ලබන්න දැන්. පින්වත්නි, අපගේ දේවදත්ත තෙරණුවෝ සුළුපටු කෙනෙක් නොවේ. මහා සම්මත රාජ පරම්පරාවේ ඔක්කාක රාජවංශයේ උපන්න නොබිඳුණු ශාස්ත්‍රීය වංශයේ ඇති දෙඩි වූ උතුමෙක් නොවේ. ඒ විතරක් මහා දුතාංගධාරී නිර්මාංශික සද්ධර්ම විසරද ලෝකේශ්වර මහා ධර්ම කතික ප්‍රතිපත්ති ගරුක මහා තෙර නමක්. දැන් මේ තියෙන ගුණද මේ කියන්නේ? නෑ. අර උතුම් ගුණ ආරෝපණය කර ගන්නවා. දැන් දේවදත්ත ඒ විදිහටනේ රංගපෑවේ. අන්තිමේට මේ රංගපෑම් හිස් වෙලා ගියානේ. දැන් නමුත් බලන්න මිනිස්සු අතරට ගිහිලා දැන් මේ තමන්ගේ රජ පරම්පරාවේ රාජවංශයේ ගැන ඊට පස්සේ මේ නැති දේවල් ගැන මේ කෝකාලික කියනවා දැන් දේවදත්ත ගැන මිනිසුන්ට. මොඩ මිනිස්සු ඉන්නවනේ කොහෙත් පින්වත්නි ඕනම දෙයකට අහු වෙන. උන්වහන්සේ වැනි උතුමන් මුණ ගැහුණ අවස්ථාවේ හොඳට සලකන්ට දන්පැන් වලින් පුදන්ට කියලා දේවදත්තව වර්ණනා කරනවලු. දැන් මේ භික්ෂුන් වහන්සේලා කතා වෙන මේ කෝකාලික මේ ගිහිල්ලා මිනිසුන්ට කියන දේවල් ගැන. දේවදත්තත් මොකද කරන්නේ? කෝකාලික ගැන මිනිසුන්ට මෙහෙම කියනවලු. පින්වත්නි, බලන්ට අපගේ කෝකාලික තෙරුන් පිළිබඳව මේ තෙරණුව මහාසාර බ්‍රහ්මණ වංශයේ උපන් අයෙක්. භාෂා ශාස්ත්‍ර ඥානයෙන් මහා ඉහළයි. භාෂා පරමේශ්වරයි. ඊ타මත් බහුශ්‍රුතයි. මහා ධර්ම කතිකෙක්. මෙවැනි පාණ්ඩිත්‍යයෙන් යුතු සඟරුවනක් දකින්න එකක් දුර්ලභයි. ඒ නිසා මේ අවස්ථාවේ අපගේ කෝකාලික තෙරුන්ට දන්පැන් පුදන්ට සිටීම පවා පින් වැඩෙන දෙයක්. මේ විදිහට කියමින් වර්ණනා කරනවලු. එදිරින් දෙන්නට දෙන්න ගුණ කියලා වර්ණනා කරනවා. මොකේටද මේ? ලාභ සත්කාර ලබන්න. ඇයි ඒ වගේම පිරිහුණාට පස්සේ පිරිහෙන්නේ මොකක් එක්කද? ගුණධර්ම නැතිවීම. බුදුරජාණන් වහන්සේට උතුම් රහතන් වහන්සේලාට නිନ୍ଦා අපහාස කරමින් මහා පවුනි රැස් කරගත්තේ මේ දෙන්න පින්වත්නි. එතකොට මේ දෙන්නගේ කුසල් වනසගෙන ඉන්නේ මේ දෙන්න මේ. එතකොට ගුණයකින් කරන්න ඕන එකක් මේ අයට කරන්න දෙන්නේ නැහැ. එතකොට නැති ගුණ තමයි වර්ණනා කරන්න තියෙන්නේ. ඔය දැන් කියන්නේ නේ. දැමුත් එහෙමනේ. සාමාන්‍ය මෝඩ පහේ මිනිස්සු රවට්ට ගන්නේ. මට මෙහෙම උපාධි තියෙනවා මම මෙහෙම ඉගෙන ගත්ත කෙනෙක් කියා. ඇයි සාමාන්‍ය ලෝකෙ පිළිගැනීමක් තියෙනවනේ ඒවට. ඒවා ඉස්සරහට දාලා ඔන්න කියන අධර්මයේ. ඔන්න අලුත් දෙයක් කියන වගේ ධර්මයේ විකෘති කරලා කියන. ඔන්න මිනිස්සු ඉස්සරහට යනවා ප්‍රසිද්ධ වෙනවා. අදහස තමයි යාළගේ ලාභ ලබා ගන්න. ಗುಣ නැතිකොට නැති ಗುಣ පින්වත්නි නොයේ ගුණවතුන් වගේ පෙනී ඉන්න කියන්න වෙනවා. කටින්. ගුණවතුන් කියන්නේ නැහැනේ. ගුණවතුන්ගේ ගුණය දැනෙනවා මේ ලෝකේ සත්පුරුෂයන්ට. එතන මේ ගුණය තුලින් සැප ලබනවා ඒ ගුණවතුන්. අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ගුණේ නැති කෙනාට කියන්න වෙනවා. නැති ගුණ. දැන් මෙහෙම දෙන්නට දෙන්න වර්ණනා කරගන්නවලු. දැන් මේ භික්ෂුන් වහන්සේලා කතා කරමින් ඉන්නේ මේ ධම්සභා මණ්ඩපේ මේ ගැන විස්තර. අනේ හැබෑට මෙයාලා Taman තුල නැති ගුණ හුවා දක්වමින් බත් අනුභව කරන හැටි කියලා භික්ෂුන් වහන්සේලා අතර මේ කතා බහ ගියා මේ දෙන්නගේ. මොකද මේ රජගහනුවර දැන් මේ සිද්ධිය ලොකුවට ගිහිල්ලා පින්වත්නි. ඒ අවස්ථාවේ අපගේ භාග්‍යතුන් වහන්සේ එතැනට වැඩම කළා. භික්ෂුන් වහන්සේලා Taman කතා කළ කරුණ භාග්‍යතුන් වහන්සේට සැලකලා. භාග්‍යතුන් වහන්සේ මෙහෙම වදාලා. මහණෙනි, ඔය දෙන්නා Taman තුල නොමැති ගුණධර්ම හුවා දක්වමින් දෙන්නාට දෙන්නා වර්ණනා කරගෙන ඔය ආහාර අනුභව කළේ මේ ආත්මයේ විතරක් නොවේ. ඔය ලාභ සත්කාර ආදී ලබාගත්තේ මේ ආත්මෙ විතරක් නොවේ කියනවා. කලින් ආත්මිකත් ඔය විදිහට කළා කියලා මේ අතීත කතාව ගෙනහැර දක්වා වදාලා. ජම්බුකාදක ජාතකේ.
මහණෙනි ගොඩක් ඉස්සර කාලයක බරණැස්පුරේ බඹදත් කියලා රජෙක් රජ කරන සමයේ මහා බෝධිසත්වයෝ ජම්බු වෘක්ෂයන්ගෙන් පිරීගත් ප්‍රදේශයක ජම්බු වෘක්ෂයක වෘක්ෂ දේවතාව එක්ක ඉපදිලා හිටියා. බලන්න අපේ බෝධිසත්වයන් වහන්සේ වෘක්ෂ දේවතාවෙක් එතකොට. මොකේකද? ජම්බු ගහක. දවසක් එක්තරා කපුටෙක් ජම්බු අත්තක වහලා ජම්බු කමින් හිටියා. ඔතැනට හිවලෙක් ආවා. උඩ බලාගෙන මෙහෙම හිතුවා. කපුටෙක් ජම්බු කනවා. මම මේකාගේ නැති ගුණ කියන්න ඕනේ. මේකාගේ උදව්වෙන් ඊට පස්සේ මටත් ජම්බු කන්ට පුළුවන්නේ. දැන් ජම්බු කිව්වම දැන් සාමාන්‍ය අපිත් ඔය ලංකාවේ ජම්බු ගස් තියෙනවා. අපි දන්නේ ඒ ජම්බුද මේවා වෙන ජම්බුද කියලා. ජම්බු කිව්වම එක එක විදිහව තියෙනවා. පිනි ජම්බු තියෙනවා. සාමාන්‍යයෙන් ඔය රතු පාටට එන ජම්බු තියෙනවා. මේ වගේ මොනවා හරි මේ ජම්බු ගහක් තමයි තිබිලා තියෙන්නේ. ඒ ජම්බු ගහේ බෝධිසත්වයන් වහන්සේ දැන් වෘක්ෂ දේවතාව වෙලා ඉන්නේ. දැන් මේ ගහේ තමයි අර කපුට වහලා දැන් ජම්බු කන්නේ. ඔතෙන්ද තමයි අර හිවලා ආවේ. ඉතින් හිවලා හිතුවේ මොකද්ද? මේ කපුට දැන් ජම්බු කනවා. මේකගේ නැති ගුණ මං කියන්න ඕනේ. එතකොට මේකගේ උදව්වෙන් මටත් ජම්බු කන්න පුළුවන්. එතකොට ජම්බු කන්න ඕන හින්දා තමයි දැන් මේ නැති ගුණ කියන්න හදන්නේ. මෙහෙම හිතලා අර ජම්බු ගහේ ජම්බු කමින් හිටි කපුටාව වර්ණනා කරමින් මේ සිවලා මෙහෙම කිව්වා. මේ ගාතාව. එකට කැටි උසරයෙන් අති මිහිරි හඬ නගනා උතුම් කෙනෙකිය මේ සිටින්නේ ලොවේ මන බඳිනා යොවුන් මොනරෙක් වාගෙමයි නදින් රැව් දෙමිනා කවුද මිහිරට නාද දෙන්නේ ජම්බුවත්තේ සිටිනා. එකට කැටි වූ සරයෙන් අති මිහිරි හඬ නගනා. ඒ කියන්නේ කිසිම විසිරීමක් නැතුව හරීම එකට කැටි වෙලා මිහිරි හඬ නගන උතුම් කෙනෙක් ලොවේ හැම දෙනාගෙම හිත් ගන්න. දැන් මේ කපුටට කියන්නේ උතුම් කෙනෙක් මේ ඉන්නේ මේ ගහේ. ලොවේ සියලු දෙනාගෙම හිත ඇද ගන්න. යවුන් මොනරෙක් වාගෙමයි නදින් රැව් දෙමිනා. හරියට මේ තරුණ මොනරෙක් වගේ ලස්සනට මේ හඬ නගනවා. කවුද මිහිරට නාද දෙන්නේ ජම්බු වත්තේ සිටිනා. කවුද මේ ජම්බු වත්තේ සිටිනා නාද දෙන මිහිරට නාද කරන කෙනා. ඔහොම දැන් එතකොට කියනකොට දැන් කපුට අහගෙන ඉන්නේ මේක. ඉතින් මේ සිවලාගේ මේ වර්ණනාව ඇසූ කපුටා දැන් මේ කපුටා තුළ තියෙන එකද මේ කියන්නේ? කපුටෝ කියන්නේ පින්වන්දි කෑ ගහන්න ගත්තාම එපා වෙනවා. දැන් අපි ඔය කපුට එක තුල කෑ ගහන්න ගත්තාම එලවනවා ගිහිල්ලා අපි. එච්චරට අමාරුයි අහගෙන ඉන්න. දැන් ඒතර මේ නැතිව නේද මේ කිව්වේ කපුටා තුල. කිසිම ලස්සන හඬක් කපුටෙක්ගේ නෑ. විසිරෙන හඬක් තියෙන හිත විසිරෙනවා අහනකොට. නමුත් කිව්වේ බොරුවක්. මේ නැති ගුණ කියා දැන් මේ ගාථාවෙන් වර්ණනා කරේ. මේක ඇසූ කපුටා නිම්හිම් නැති සතුටටපත් වුණා. කපුටා නරියාව වර්ණනා කරමින් මේ ගාථාව කිව්වා. දැන් තමන් වර්ණනා කරන නරියා. ඒ නිසා මාත් මෙයා වර්ණනා කරන්න ඕනේ කියලා දැන් බලන්න මේ ඒ වගේ අර ලාමක වර්ණනාවන්ට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවට ආසායට බලන්නකො මේ තියෙන විදිහ සිතුවිලි හැදිලානේ. ඒතර එයා එකකින් හරි සතුටක් ලබනවා මේ ලාභ මේ සත්කාරේ. මේ ගුණ වර්ණනාවේ. ඒ තියෙන ගුණයකුත් නෙවෙයිනේ වින්වත්නි. දැන් ගුණ තියෙන කෙනා නම් ඇත්තටම ආඩම්බර වුණත් කමක් නැහැනේ. නමුත් ගුණ තියෙන කෙනා ආඩම්බර වෙන්නේ නැහැ. ගුණවතගේ හැටිනේ නේ. දැන් නැති ගුණ කියද්දි මෙයා අපේ මට මෙහෙම ගුණ කිව්වා මෙයා මාත් මෙයාගේ ගුණ කියන්න ඕන කියලා ඔන්න කපුටා
අර නරියාගේ ගුණ වර්ණනා කරමින් මේ ගාථාව කිව්වා. ඕම් බලන්න. කුල පුත්‍රයෙක්මයි දන්නේ කුල පුතෙකුගේ ගුණ වනන්නට හැඩටමයි ඔබ ඉන්නේ ව්‍යාග්‍ර පැටියෙකුට සුදුසු අන්නට එනිසාය මට සිතෙන්නේ ඔබටත් මේ රස ජම්බු දෙන්නට මේ ජම්බු රස බලාපන්නේ මිතුර සුදුසුය මෙයද ඔබ හට. ඔන්න දැන් තමන් වර්ණනා කරපු නිසා මෙයත් අර නැති ගුණම කියලා අතිශෝක්තියෙන් වර්ණනා කරනවා නරියා. කොහොමද? කුල පුත්‍රයෙක්මයි දන්නේ කුල පුත්‍රයෙකුගේ ගුණවනන්ට හැඩටමයි ඔබ ඉන්නේ ව්‍යාග්‍ර පැටියෙකුට සුදුසු වන්නට. ඔබ හරි හැඩයි නොවේ. හරියට කවුරු වගේද? ව්‍යාග්‍ර පැටියෙක් වගේ. ඕන් දැන් කියන්නේ මේ. එනිසා තමයි මට හිතෙන්නේ ඔබටත් මේ රස ජම්බු දෙන්න. එහෙනම් මට මේ රස ජම්බු දෙන්න හිතෙනවා. ඒ හින්දා නෙවෙයි ජම්බු දෙන්න හිතෙන්නේ. ඇත්තම කතාව. තමන්ගේ නැති ගුණ වර්ණනා කරපු නිසා. බලන්න මේ ලාමක ආසා තියන අය. මෙහෙම කියලා මේ ජම්බුවත් හොලවවුවා. කපුට හොලවලා ජම්බු ගෙඩි බිම හෙළුවා. ඒ ජම්බු වෘක්ෂයේ සිටි දේවතාවා ගුණෙන් හිස්සු සත්වයෝ දෙන්නෙක් එකිනෙකාව පසසා ගනිමින් ජම්බු කන අයුරු දැක මේ ගාථාව පැවසුවා. කවුද දැන් එතකොට ඉන්නේ මේ ජම්බු ගහේ? අපේ බෝධිසත්වයන් වහන්සේ. වෘක්ෂ දේවතාවෙක් කියලා. ඉතින් මේ වෘක්ෂ දේවතාව දැක්කා ගුණයෙන් හිස්සු සත්වයෝ දෙන්නෙක් මේ එකිනෙකාව වර්ණනා කර ගනිමින් මේ ජම්බු කන හැටි දැකලා මේ ගාථාව පැවසුවා. ලැජ්ජා නැතිව බොරු දොඩනා දෙන්නෙක් එකතුව ඉන්නේ ඉතා කලාතුරකින් මං මෙවැනි දෙයක් දැකගන්නේ කෑදේ යලි වමාරමින් කන දෙන්නෙකි මේ ඉන්නේ එකිනෙකාගේ ගුණ කියමින් ජම්බු කනවා බලපන්නේ. ඔන්න අපේ බෝසත් ඒ වෘක්ෂ දේවතාවා කියපු ගාථාව. ලැජ්ජා නැතිව බොරු දොඩනා කිසිම ලැජ්ජාවක් නැතුව බොරු කියන්නේ. බොරු දොඩන දෙන්නෙක් එකතු වෙලා ඉන්නේ දැන් මේ දෙන්නම බොරු කිව්වේ මේ නැති ගුණ වර්ණනා කරගත්තේ. හිතා කලාතුරකින් මං මෙවැනි දෙයක් දැකගන්නේ. ඉතින් මට කලාතුරකින් තමයි මේ වගේ මේ පහත් ගතිගුණ ඇති දෙන්නේ මේ දැක ගන්න ලැබුණේ. මේ වගේ සිද්ධියක්. කෑදේ යලි වමාරමින් කන දෙන්නෙක් මේ කාපු එක හරියට වමාරලා කන දෙන්නෙක් වගේ මේ දෙන්න. එකිනෙකාගේ නැති ගුණ කියමින් ජම්බු කනවා බලපන්නේ බලන්න කියනවා. මේ ගාථාව පැවසු දේවතාවා ඒ රුක්ෂ දේවතාවයි ජම්බු ගහ හිටියේ දේවතාවා ඒ දෙන්නාව බය කොට එලවා ගත්තා. බුදුරජාණන් වහන්සේ වදාලා ඊට පස්සේ මහණෙනි එදා කපුටාගේ නැතිගුණ හුවා දක්වා ප්‍රශංසා කළ නරියාව හිටියේ දේවදත්ත කියනවා. එදා ඉදර නරියා වෙලා ඉඳලා තියෙන කවුද අර නැතිගුණ අර කපුටට කියපු? තමන්ට ජම්බු කණ්ඩ ආසාවෙන්. වෙන දෙයකට නෙවෙයි නැතිගුණ කියන්නේ. දේවදත්ත කියනවා. එදා නරියාට ප්‍රශංසා කරමින් ජම්බු කන්ට දුන් කපුටාව හිටියේ කවුද? කෝකාලික කියනවා. වෘක්ෂ දේවතා වෙලා හිටියේ මමයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. බලන්න පින්වත්නි. ඊළඟට මේ විස්තරය වෙනුවෙන්ම තවත් ජාතකයක් ඔය බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මේ හීන සත්‍යයන්ගේ හැටි ගැන කියවෙන කතාව හැටියට. මට හිතුණා ඒ කතාවත් මේ ඒ ජාතකයත් මේකටම එකතු කරන්න කියලා. අන්ත ජාතකේ නම් මේකේ මේ සිද්ධිය මුල් කරගෙන තමයි මේකත් මේ දේශනා කළේ.
ඉතින් ඔය මේ විදිහට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා නිසා බොහෝ විනාශයටපත් වූ දේවදත්ත ආනන්තරීය පාප කර්මය පවා රැස් කරගෙන අපායට නියමව තමයි ඒ කාලේ හිටියේ. ඒ ඉන්නකොට දේවදත්තට උපස්ථාන කළේ දැන් මේ ජාතකයේ කිව්වේ නැති ගුණ වර්ණනා කරගත්ත කෝකාලික. කෝකාලික තමයි උපස්ථාන කළේ. ඉතින් එයා බ්‍රාහ්මණ වංශික කෙනෙක්. දේවදත්ත ශාක්‍ය වංශේනේ. ඉතින් මේ දෙන්න දායක පවුල් කරා ගිහින් එකිනෙකාගේ ගුණ වර්ණනා කරගන්නවා. ඊට පස්සේ වර්ණනාව අහපු මිනිස්සු දැන් සමහරු පහදිනවනේ. එහෙම පින්වත්නි. දැන් බලන්නකෝ අද කාලෙත් එහෙමනේ. දැන් සාමාන්‍යයෙන් උතුම් ගුණවතුන්ට පහදින ක්‍රමේ ගුණෙන්මයි. ඒක නිකන් කරන්න බෑ. තර මම අර ඔබට කිව්වේ දැන් ධාතු ස්වභාවය. හීන ගතිගුණ තියෙන පහත් ලාමක ගති තියෙන අය ලාමක ගතිගුණ තියෙන අයට තමයි පහදින්නේ. ඒකේ තියෙන දේශනාවේ බුදුරජාණන් කොහොමද වදාළේ? අසත්පුරුෂයා කැමති අසත්පුරුෂයන්ටමයි කියන. සත්පුරුෂය ප්‍රිය නෑ කියන එයාට. දැන් පරාභව සූත්‍රය තියෙන්නේ. ඒ නිසාම පිරිහිලා යනවා කියන්නේ අසත්පුරුෂයා. ඊයර ධාතු ස්වභාවයෙන් පින්වන්නේ තියෙන්නේ මේ. ඉතින් මේ අයට උපස්ථාන කරන්නත් මිනිස්සු එකතු වෙන සමහර අය මේව අහලා. ඇයි එයාලා සතුටු වෙන්නේ? එයාලගේ අර උගත්කම් ඊට පස්සේ භාෂා හැකියන් ඒව ගැන කියනකොට මොකද වෙන්නේ? ඒව උතුම් කියලා හිතාගෙන ඉන්න මිනිස්සු ඉන්නවනේ. ඒකට ආසා කරනවා. එහෙනම් මෙයා ශ්‍රේෂ්ඨ කෙනෙක් වෙන්න ඇති කියලා. ඒවා ශ්‍රේෂ්ඨ භාවයේ ලකුණු නෙමෙයි. ශ්‍රේෂ්ඨ ගතිගුණ ඊට වඩා උතුම් ඒවා තියෙනවා ලෝකේ. ඉතින් අදත් එහෙම තමයි. මට මතකයි දැන් ඔය අපි ගත්තොත් ඔය බුදුරජාණන් වහන්සේ ලංකාවේ උපදුනා කියන. ඒතර එයා කියන්න ගන්නේ කොහොමද? මම මේ විභාග පාස් කරලා තියෙන මේ උපාධිය අරන් තියෙන මෙහෙම මං අධ්‍යාපනය කරලා තියෙනවා කියලා ඒවා තමයි ඉස්සරහට දාන්න ඉස්සර වෙලා. දාපු ගම මිනිස්සු හිතනවා අප්පා මෙයා මහා උගතෙක්. මෙයා මහා දැනුමක් තියෙන කෙනෙක්. එහෙනම් මෙයා කියන දේ නම් හරියට හරි. අන්න වරදිනවා. ඒතර බනර උතුම් නොවන දෙයක් උතුම් කියලා හිතපු නිසායි මිනිස්සු අමාරු වෙටෙන්නේ. ඉතින් බලන්න එහෙම හිතන්නත් මේ මිනිසුන්ට ඊට වඩා උතුම් දෙයක් අහන්න ලැබිලා නැහෙනේ. අහන්න ලැබුණත් ඒ දේවල්ට හිත පහදින්නේ නැහෙනේ. ඒ නිසා හැම කාලෙම පින්වත්නි මේ ලාමක ගතිගුණ වලින් ඉන්නේ මිනිසුන්ට ලාමක දෙයක්ම හම්බෙනවා. ඒක කරන්න දෙයක් නැහැ මේ සසරේ හැටි. ඒකයි උතුම් ගුණයක් අමාරුවෙන් හරි පුරුදු කරගත්තොත් සංසාරේ කවදා හරි සත්පුරුෂය මුණ ගැහෙනවා. තමන් උතුම් බවක් කරා ගෙනියන්න ඒක උදව් කරනවා. හැබැයි ලාමක ගතිගුණ තියෙන කෙනෙකුට ලාමක දෙයක්මයි හම්බෙන්නේ. ඒව තමයි සෙට් වෙලා යන්නේ. මේකේ හොඳ පැහැදිලි. ඉතින් සමහර මිනිස්සු උපස්ථාන කළා. සැලකිලි සංග්‍රහ දැක්කුවා මේ දෙන්නට. දැන් මේ නැති ගුණනික දෙන්නක් කේව ගන්නද? පිරිහිලා ගියාට පස්සේ දැන් භික්ෂුන් වහන්සේලා හැටියට ගරු කිරීමක් නැහැ සද්ධාවන්තයිගේ. එතකොට මෙයාලා කුලමාන අරවම ඉස්සරහට දාගෙන දෙන්නට දෙන්න කතා කරාම මිනිස්සු ඒවට සලකන්න කැමති මිනිස්සු ඒවට සලකන්න ගත්තා. ඉතින් එතකොටත් මේ ගැන ධම්සභා මණ්ඩපේ භික්ෂුන් වහන්සේලා අතර කතාවක් ගියා. බලන්න ඇවැත්නි මේ දෙදෙනා නොයෙක් ප්‍රයෝගයන්ගෙන් මිනිස්සු රවටාගෙන දන් පැන් අනුභව කරන හැටි. එතකොටත් භාග්‍යතුන් වහන්සේ එතෙන්ට වැඩම කළා. මේ දෙන්න ගැනම කතා කර කර ඉන්නකොට කෝකාලිකයි දේවදත්තයි ගැන භාග්‍යතුන් වහන්සේ ඒ මොහොතේ මෙහෙම වදාළා. මහණෙනි ඔය දෙන්න තමන් තුළ නැති ගුණ කියාගෙන කාලා බීලා ඉන්නේ මේ ආත්මේ විතරක් නොවේ. මීට කලින් ආත්මිකත් ඕකම කළා කියලා මේ කතාව උන්වහන්සේ දේශනා කළා. මහණෙනි ගොඩක් ඉස්සර කාලේ බරණැස්පුරේ බ්‍රහ්මදත්ත කියලා රජ කෙනෙක් රජ කරද්දී මහා බෝධිසත්වයෝ එක් ගම් කෙළවරක එරඬු වෘක්ෂයක අධිග්‍රහිත දේවතාවෙක් කියලා උපන්නා. එතන ඒ ජීවිතේ බෝධිසත්වයන් වහන්සේ වෘක්ෂ දේවතාවෙක්. හැබැයි එරඬු වෘක්ෂයක කලින් ජම්බු වෘක්ෂයකනේ. එරඬු වෘක්ෂයක අධිග්‍රහිත දේවතාවෙක් කියලා ඉපදෙලා හිටියේ. දවසක් ඒ ගමේ මිනිස්සු වයසක ගවයෙකුගේ මලකුණක් ඇදගෙන ඇවිත් ඒ ගම් සීමාවේ එරඬු වනයේ දමා ගියා. එතකොට එරඬු ගස් වලින් පිරිච්ච වනයක් සම්පූර්ණ.
ඒ වනේ එක්තරා රුක්ෂයක තමයි අපේ බෝධිසත්වයන් වහන්සේ හිටියේ ඉපදිලා. අධිග්‍රහිතව. එතකොට ඒ ගමේ මිනිස්සු මොකද කළේ? දවසක් මේ මැරිච්ච ගවයෙක් වයසක ඒ ගවයාගේ මලකුණ ඇදගෙන ඇවිල්ලා මේ එරඬු ගස් තියෙන වනේ දාලා ගියා. එතකොට එතනට ආපු හිවලෙක් ගව මස් කමින් හිටියා. දැන් හිවල්ලු පින්වත්නි සාමාන්‍යයෙන් ගත්තොත් බොහෝ විට ඔය මැරිච්ච සත්තුනි කන්නේ. බොහෝ විට සත්තු අල්ලගෙනත් කන අවස්ථා තියෙනවා. නමුත් වැඩිපුර කරන්නේ අර සාමාන්‍ය මැරිච්ච මලකුණක් කරේ මේ කණ එක තමයි. ඉතින් ඒ ගවයාගේ අර ගෙනලා දාපු ගවයාගේ මස් කමින් හිටියා. ඉන්නකට ඔතනට කපුටෙකුත් ආවා. ඒතර කපුටා කියන්නේත් ඔය වගේ ජරාව කන කෙනෙන්නේ. ඇවිත් එරඬු ගස් අතර සැඟවි මේ ගවමස් කමින් හිටි හිවලා දිස බලාගෙන මේ මෙහෙම හිතුවා. ෂා මේ හිවලා ගවමස් බුදින අපූර්ව. එහෙනම් මොහුගේ නැති ගුණ වර්ණනා කොට මටත් මස් කන්ට ඇත්නම් හොඳයි කියා මේ ගාතාව පැවසුවා කියනවා. ඒ ළඟම ගහක ඉඳලා හැංගිලා. දැන් ආසාව ආව කන්න මෙයාටත් දැන්. ඇඟේ මවිල් සොලවන විට සිංහරාජයෙකුගේ සිරි මොහුට ලැබෙන්නේ සියලු සතුන්ගේ රජිඳුනි ඔබගේ ඔය තෙද බලයට මං නම දින්නේ මා පිළිබඳ සිතා බලා මාහට කිසිවක් ලැබුණොත් හොඳයි සිතෙන්නේ. ඔන්න ඔය ගුණ කිව්වා. මේ විදිහට නැති ගුණ. මේ බලන්නකෝ. කියනවා මේ ඇත්තගේ ඇඟපතනම් රුසබේකුගේ වාගේ පෙනෙන්නේ. තර මේ නරියාගේ ශරීරේ කාගේ ඇඟක් වගේද පෙනෙන්නේ? රුසබේගේ. රුසබේ කියන්නේ මේ හරක්ගේ ඉන්නේ විශේෂ මේ හරක් වර්ගයක්. හරි උස මහත තියෙන. ඒ රුසබේක් වගේ තමයි පේන්නේ මේ ඇත්ත. මේ හිවලට කියන්නේ මේ කපුටා. ඇඟේ මවිල් හොලවන විට සිංහ රාජයෙකුගේ සිරියක් මේ පේනවා කියනවා. සියලු සතුන්ගේ රජිඳුනි. දැන් මේ නරියට කියන්නේ කපුටා සියලු සතුන්ගේ රජතුමනි ඔබගේ ඔය තෙද බලයට මම නම දිනවා. ඉතින් ඔබගේ මේ තියෙන මේ තේජානුභාවයට මම නම දිනවා. මා පිළිබඳ හිතා බලා මාහට කිසිවක් ලැබුණොත් හොඳයි කියලා හිතෙනවා. ඒතර තමයි ඒක ලබන්න තමයි මේ කිව්වේ නැති ಗುಣ. ඉතින් මේ ඇසු හිවලාට hina ගියා. මහත් සතුටක් ඇති වුණා. දැක්කදර බලන්න නැති ಗುಣ කියද්දී අර ඒ ಗುಣ වර්ණනාවට ආසා කෙනාට බලන්න මේ හිතේ සතුට එන විදිහනේ ලාමක සතුටක් පින්වත්නි ඒක. ඒක පින්වත්නි මේ ගුණවතුන් හරි නින්දාවට ලක් කරන දෙයක්. දැන් ගුණවතුන් තමන්ගේ ළඟ තියෙන ගුණවත් කියන්නේ නැහැ නේ. ඒකනේ ගුණවතුන්ගේ ස්වභාවයනේ. ගුණ හංගනවා. ගුණ කියන්නේ වටිනා දේවල් පින්වත්නි එළිය දානවද නේ කවුරුත්? වටිනා දේවල් හංගගෙන තියාගන්නේ. ඒ වගේනේ ගුණනේ. හැබැයි නැති ගුණ මේ වර්ණනා කර කියද්දි බලන්න ඒ අර ලාමක කෙනා ඒ ලාමක සත්‍යයා ඒකට ආසයි. ඒ වන්නාවට. බණිද අද වුණත් මනුස්ස ලෝකේ මෙහෙම ගතිගුණ තියෙන අය නැද්ද? ඉන්නවනේ. දැන් ප්‍රසිද්ධයෙන් බලන්න මහා පහත් ඒවා කරනවා නේ මිනිස්සු. කොච්චර පහත් දේවල් කරනවද ප්‍රසිද්ධ වෙන්නනේ. ඇයි ඒ තමා ගැන අර වර්ණනා කරගන්න. නැති දේවල් කියන්නේ. තියෙනව නෙවෙයි. බලන්නනේ. එතන මේ ලාභයට කැමති වෙන කෙනාට ඒ වගේ පහත් දේවල් කරන්න පින්වත්නි සිද්ධ වෙනවා. ඒකයි මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාට ආසා කරන්න එපා කියන්නේ. ඇයි ඒවා ලබන්න ඊට පස්සේ නැති ඒවා කියන්න වෙනවනේ. නොකල යුතු දේවල් කරන්න වෙනවා. දැන් ඒව නේද මේ පෙන්වන්නේ මේ. බලන්න මේ සත්තු වෙලත් ඒ කාලේ මේ විදිහටනේ කටයුතු කරලා තියෙන්නේ.
ඉතින් හරිය සතුටක් ඇති වුණා හිවලට. තමන් ගැන මහත්සේ ප්‍රශංසා කරන කපුටාව දැකලා හිවලා මේ ගාථාව කිව්වා. ඒතර බැලුවා බලනකොට දැක්කා ඉන්නවා දැන් අර ගස් අස්සේ හැංගිලා ඉන්නවා ගහක් උඩ. දැකලා හිවලා මෙහෙම කියනවා මේ කපුටට. කුල පුත්‍රයෙක්මය දන්නේ කුල පුතෙකුගේ ගුණ වනන්ට මොනරෙකුගේ ගෙල බඳුවට ඔබෙරුව ඇත සිත බැඳෙන්ට ඔබටත් මිතුරේ මෙහි ඉඩ තිබේ ඇවිත් රස බලන්ට ඔබ වැනි ගුණවතෙකු සමග මං සතුටුය මෙහි වසන්ට. ඔන්න කියපු ගාථාව. කලින් මේකේ අනිත් පැත්ත නෙමෙයිනේ. කපුටනේ දුන්නේ හිවලට ජම්බු හොලවලා. දැන් ඕනේ හිවලා යට ඉන්නවා දැන්. හරකෙක්ගේ මස් කකා. දැන් කපුටට මෙතෙන් එන්න තමයි මේ නැති ගුණ කිව්වේ. දැන් මොකද කියන්නේ හිවලා? කුල පුත්‍රයෙක්මයි දන්නේ කුල පුත්‍රයෙක්ගේ ගුණ වනන්ට. මොනරෙකුගේ ගෙල බඳුවට ඔබේ රුව ඇත සිත බැඳෙන්ට. හරියට මේ මොනරෙක්ගේ බෙල්ල වගේ ඔබේ රූපේ හරීම සිත බැඳ ගන්නවා. ඔබටත් මිතුරේ මෙහි ඉඩ තිබේ ඇවිත් රස බලන්ට. ඒ නිසා ඔබටත් මෙතන ඇවිල්ලා රස බලන්න ඉඩ තියෙනවා. ඔබ වැනි ගුණවතෙකු සමග මං සතුටුයි මෙහි වසන්ට. ඉතින් ඔබ වගේ ගුණවතෙක් සමග මේ විදිහට මේ මස් කමු අපි දෙන්න කියලා තමයි කිව්වේ. එහෙනම් එන්න කන්න කියලා කිව්වේ. මේ ලාමක සතුන් දෙදෙනා එකිනෙකාගේ නැති ගුණ කියමින් වර්ණනා කොට මස් අනුභව කරනු දුටු දේවතාවා මේ තුන්වැනි ගාථාව කිව්වා. ඒ වෙලාවේ ඔහොම බලන්න කවුද මේ? අපේ බෝසත් වෘක්ෂ දේවතාවා. සිව්පාවුන් අතර සිටින නීච සතා සිවලා බව ලොව කවුරුත් දන්නේ කුරුළු ලොවේ ජීවත් වෙන නීච සතා කපුටා බව ලොව හැමෝම දන්නේ ගස් අතරේ නීචම ගස එරඬු ගස කියා කවුරුත් හඳුනාගෙන ඉන්නේ හරි පුදුමයි මේ නීච තුන හරි අගේට දැන් මෙහි එක් වී ඉන්නේ කියනවා. සිව්පාවුන් අතර සිටින නීචම සතා තමයි හිවලා කියලා හැම දෙනාම දන්නේ. බලන්න එතකොටනේ. එතන මේ සිව්පා සතුන් අතර ඉන්න පහත් සතෙක් තමයි හිවලා කියලා කියන්නේ. මිනිස්සු ඒ විදිහට තමයි දන්නේ කියන හැම කෙනාම. ඒ වගේම කුරුල්ලෝවේ ජීවත් වෙන කුරුල්ලෝ අතර නීචම කුරුල්ලා තමයි කියනවා කපුටා. ඒ බව තමයි හැමෝම දන්නේ. කපුටා තමයි නීචම කුරුල්ලා කියලා. ඒ වගේම ගස් අතරේ නීචම ගස එරඬු ගස කියලා කවුරුත් හඳුනාගෙන ඉන්නේ. කියන්නේ මේ එරඬු ගහ කියන්නේ එහෙම හයිය හක්තිය තියෙන ලොකු ගහක් නෙවෙයි. ඒක හයිය හක්තිය අඩු පහත් ගහක් ඒක. මහා උතුම් ගහක් ඇද්ද සලකන්නේ. හරි පුදුමයි දැන් මේ නීච තුන. දැන් එරඬු ගහක් එතන තියෙන්නේ. එරඬු ගහක තමයි මේ කපුට හිටියේ. හරි පුදුමයි මේ නීච තුන හරි අගේට දැන් මෙහි එක් වී ඉන්නේ. මේ තුනම දැන් එක ළඟ දැන් තියෙන එක්කලා ඉන්නවා. බලන්න අපේ බෝධිසත්වයන් වහන්සේ. මේ විදිහට ඒ ගාථාව බෝධිසත්වයන් වහන්සේ ප්‍රකාශ කළා. බුදුරජාණන් වහන්සේ මේ විස්තරය දේශනා කරලා මෙහෙම වදාළා. එදා දෙවියා මේ කතාව කියන නිස්සද්දන මේ ගාථාව දේශනා කරලා කලින් නම් අපේ බෝධිසත්වයන් වහන්සේ එළවල දැම්මනේ ජම්බු ගහ ළඟින් මේ දෙන්න බය කරලා. මෙතනදී නිස්සද්ද වුණා කියනවා. මහණෙනි බුදුරජාණන් වහන්සේ වදාළ ඊට පස්සේ මහණෙනි එදා සිවලාව සිටියේ අද දේවදත්තයි.
එදා කපුටාව සිටියේ අද කෝකාලිකයි. එදා වෘක්ෂ දේවතාවා වෙලා සිටියේ මමයි කියලා භාග්‍යතුන් වහන්සේ මේ ජාතකේ නිමව දාලා. ඉතින් බලන්න පින්වත්නි මේ ජාතක වලින් විස්තර කරන දේවල් නේ. ඉතින් බලන්න ඒතර මේ ලෝකයේ පින්වත්නි මේ උතුම් දේ වගේම ඒ පහත් ලාමක දේත් උතුම් කියලා සලකන සත්‍යෝ ඉන්නවා. ඒතර ඒ මොකද මේ සත්‍යයන්ගේ මේ වෙනස මේ උතුම් දේ උතුම් හැටියට ගන්න බැරි. පහත් දේවල් පස්සේ යන්නේ, ලාමක දේවල් පස්සේ යන්නේ. ඒවට ආසා කරන්නේ ඇයි මේ? ඒ තියෙන ස්වභාවයත් එක්ක මානසික ස්වභාවය. ඒ නිසා සසරේ පින්වත්නි පහත් දේවල් වල හිත පිහිටවාගෙන ලාමක ගතිගුණ වලින් පිරිච්ච අයට සංසාරේ ඒ විදිහම අය තමයි හම්බෙන්නේ. ඒතර ඒ වගේ දේවල් තමයි ඒ අය පුරුදු කර කර යන්නේ. ඒ නිසා මේ දේවදත්ත කෝකාලික කියන දෙන්නා මේ බුදුරජාන් වහන්සේගේ ශාසනය හුළඟවත් ඒ අයට වැදුන්නේ. මොකද ඒ අයට ඒක ලබන්න වාසනාවක් නැහැ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ මුල් කරගෙන බොහෝ ජාතක දේශනා කරලා තියෙනවා. ඉතින් මෙතන මේ ලාමක සත්‍යයන්ගේ ස්වභාවය දේශනා කළේ. ඒ නිසා මේවා ඉතින් අපිට වළක්වන්න බෑ පින්වත්. දැන් අද කාලෙත් එහෙමනේ. දැන් අද බලන්නකෝ මම අර ඔබට කිව්වේ දැන් මේ ලංකාවේ නොයෙක් අර සමහර පැතිවල දැන් තියෙනවනට මේ මාධ්‍ය YouTube වරේ මේවට හරියට මේ හොර අය නැති ಗುಣ කියා රහත් කියලා දැන් රහතන් වහන්සේලා කියන උතුම් පිරිසක්නේ. ඉතින් මේ අය මොකද කරන්නේ මේ හොඳට මුකරි විදියට කට තියෙන විස්තර කරන්න නොයෙක් බුද්ධ දේශනාවල වචනත් අරගෙන මෙයාලගේ වචන කියා සාසුන් වහන්සේටත් ගරහා ධර්මයේ විකෘති කර අලුත් දෙයක් කියන වගේ මිනිසුන්ට කියන්න ගන්නවා. සමහර තිවුරුත් දාගෙන. දැන් මේ දෙන්නා තිවුරු දාගෙන හිටි දේවදත්ත කෝකාලික. නමුත් මේ ශ්‍රමණ ජීවිතය අහලකවත් හිටියද? විනාශයටම නෙගී. අද නිරේන ඉන්නේ. ඒ වගේ ඉතින් මිනිස්සුත් හිතනවා තිවුරක් දාගත්ත හරි. කියනවා ඊට පස්සේ. කියනවා ලාභ ලබනවා. ඒතර ඒකට ගැළපෙන පිරිසක් එකතු වෙනවනේ. මට එක්කෙනෙක්ගේ අර විස්තරයක් අහන්න ලැබුණා හරීම නීචයි කියපු කතා. කියන්නේ බුදුරජාණන් වහන්සේට හරියට දොස් කිව්වා. ඒ කියන්නේ බුදුරජාණන්ගේ ධාතුන් වහන්සේලාට ඔය ධාන්ත ධාතුන් වහන්සේලාට හරිය නරක විදියට මට මතකයි කතා කළා. ඉතින් ඊට පස්සේ දැන් තව මේ ඒකේ යන විස්තරයක් ඕන දැන් ගිහි අය. දැන් කතා කරනවා සාකච්ඡා කරනවා. මම යා ගැන කියන විස්තර. හරිය ශ්‍රේෂ්ඨයි අපේ උත්තමයා කී ගුණ කියනවා. ඒ සමහර ගිහි අය දාලා දැන් ඒතර බලන්න ඒ උතුම් නැති කෙනෙක් බුදුරජාණන් වහන්සේටත් ගරහන කෙනෙක් ධර්මයටත් ගරහන කෙනෙක් ධර්මයේ විකෘති කරන කෙනෙක් නැති ಗುಣ කියන කෙනෙක් උතුම් කියලා පේනවා එයාට. ඊට පස්සේ ඒගොල්ලෝ වර්ණනා කරනවා. වර්ණනා කර එකිනෙකා ලාභ උපද්දවා ගන්නවා. නීච ස්වභාවයක් පින්වත්. දැන් බලන්න දේවදත්ත කෝකාලික ඒ විදිහට තමයි මේ සසරිත් කරලා තින්නේ. සත්තු වෙලත්. ඉතින් ඒ නිසා හිතන්න තියෙන්නේ මේ සසරේ හැටි පින්වත්නි මේවා. ඉතින් ඒ නිසා පින්වත්නි අපිට ඒ නිසා මේ උතුම් ගුණධර්ම සත්පුරුෂයන්ට හිත පැහැදුනි. බුදුරජාණන්ට හිත පැහැදුණා අපිට. ඒ උතුම් ධර්මයට අපේ හිත පැහැදුණා. ඒ රහතන් වහන්සේලාට අපි ඇත්තම රහතන් වහන්සේලාට සාරිපුත්ත මොග්ගල්ලාන ආදී රහතන් වහන්සේලාට මිහිඳු මහ රහතන් වහන්සේට අපේ හිත පැහැදුණා. දැන් ඔය බොරුවට ඔය ඒ කියන රහත් කියන අයට රහතන් වහන්සේලාටත් පහදින්නේ නැහනේ. ඇත්තම නිඳා කරනවා. ඊට පස්සේ උන්වහන්සේලාගේ ගුණධර්ම වලට නිඳා අපහාස කරනවා. රහතන් වහන්සේලාට සිල්පද නැහැ කියනවා. මේ සම්පූර්ණ තෙරුවන්ටම ගරහා මේ නැති ගුණ වර්ණනා කර ලාභ උපද්දව ගන්නවා. මෝඩ මිනිස්සු රවට්ටගෙන ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලබනවා. මේක තමයි හැටි පින්වත්නි. මොනවා කරන්නද? ඒකනේ බුදුරජාණන් වහන්සේ වදාළේනේ. කදවසක් වදාළේ ධම්මපදයේ තියෙන බුදුරජාණන් වහන්සේ වදාළ ගාථාවක්. අසතං භාවන මිච්ඡේය පුරේඛාරංච භික්ඛුසු ආවාසේසුච ඉස්සරියං පූජා පරකුලේසුච. කේ තේරුම තමයි අඥාන භික්ෂු ආසා කරන්නේ ගරු බුහුමන් ලබන්ටමයි. භික්ෂූන් අතරත් මුල් පුටුව ගන්නටමයි කැමති වෙන්නේ. ස්ථානවල අධිපති වෙන්නටමයි
කැමති වෙන්නේ. දායක පවුල් වලින් පුද පූජා ලබන්නටමයි කැමති වෙන්නේ. ඔන්න බලන්න. ඕවා තමයි තියෙන්නේ පින්වත්නි. ඒවට ආසා කරන අයට පින්වත්නි කරන්න බැරි දෙයක් නෑ ඊට පස්සේ. ඇයි නිවන් මගක් නෑනේ පින්වත්නි. ඒ යන පැත්ත ලාභ සත්කාර පැත්ත. ඒක වෙනම පැත්තක්. ඇයි බුදුරජාණන් තේයත් වදාළනේ පින්වත්නි. මේ ධම්මපදයෙන් වදාළේ උන්වහන්සේ. ඒකේ තියෙනවා අඤ්ඤාහිලා භූපනිසා අඤ්ඤා නිබ්බාන ගාමිනී ඒව මේතං අභිඤ්ඤාය භික්ඛු බුද්දස්ස ශාවකෝ සක්කාරං නාභිනන්දෙය්‍ය විවේක මනෝබ්‍රෝහයේ දේශනා කරන උන්වහන්සේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා උපදවා ගන්න එක වෙනත් වැඩපිළිවෙලක්. නිවන් අවබෝධ කරන එක වෙනත් වැඩපිළිවෙලක්. ඔන්න බලන්න මේ දෙක දෙපැත්තක්. ඒතර ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා උපදවා ගන්න ඒ නීච දේවල් කරගෙන යන එක ඒක වෙන වැඩපිළිවෙලක්. නිවන් අවබෝධ කරන එක වෙනම වැඩපිළිවෙලක් කියනවා. ඇත්තනේ ඒකටයි තියෙන්නේ මේ බුදුසමිඳුන්ගේ ශ්‍රාවක භික්ෂුව ඔය වෙනස හොඳින් අවබෝධ කරගෙන ඉන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේගේ සැබෑම ශ්‍රාවකත්වයට පත් වෙච්ච භික්ෂුව හොඳට මේක අඳුනාගෙන ඉන්නේ. ඒ නිසා ඒ භික්ෂුව ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලට කැමති වෙන්නේ නැහැ. අන්න දැක්කද? ඒවට කැමති වෙන්නේ නැහැ. බණ භාවනා කිරීමට උවමනා විවේකයමයි ඇති කරගන්නේ. ඒ භික්ෂුව හුදෙකලාවේ මොකද කරන්නේ? තනියෙන්ම ලස්සන ගුණධර්ම දියුණු කරගෙන ඒවා කියන්නේ නැහැ පින්වත්නි. ගුණවතුන්ගේ ගුණ පින්වත්නි කියන්නේ ගුණවතුන් ගුණ හංගගෙන ඉන්නේ. ඒක තමයි ඒකේ හැටි. වටිනා දේ කවදාවත් එළිය දානවද? නෑනේ. වටිනා දේ හංගගෙන තියාගන්න ඕනේ. ඒකයි. ඒ වගේ තමයි. ඒ නිසා මේවා තේරුම් ගන්න දැන් බුදුරජාණන් මේ වදාරලා තින්නේ මේ ලෝකේ සැබෑම ස්වභාවය. ඒ නිසා අපිට මේවා වළක්වන්න බෑ. ඉතින් අපිට මොකක් හරි පිනකට ඉතින් මේ උතුම් ධර්මයට පැහැදුනා. ඒ උතුම් ධර්මයේ කියන සත්පුරුෂ ඒ උතුමන්ට හිත පැහැදුනා. ඉතින් ඒ නිසා මේ හිත පහදවා ගත් එක පින්වත්නි තව තව වර්ධනය කරගෙන අපිට මේ අසත්පුරුෂ ගතිගුණ ජීවිතේ තියෙනවා නම් බැහැර කරමින් ඒ සත්පුරුෂ උතුමන්සේ උතුම් නිවන් මගේ හික්මෙමින් ඒ උතුම් සත්පුරුෂයන් වහන්සේලා නිවී සැනසී වැඩවදාළ උතුම් නිවනින් සැනසෙන්න අපිටත් මේ උතුම් ධර්ම කරුණු හේතු උපකාර වෙත්වා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද දින ජාතක මිහිර සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ CS 74 කුරුප්පු හන්දිය පොළොන්නරුව යන ලිපිණියේ පදිංචි පින්වත් YG ඉන්ද්‍රාණී මහත්මිය විසින්. ප්‍රධාන අරමුණ තමයි ජන්මදිනයේ යෙදෙන YG ඉන්ද්‍රාණී මහත්මියට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝායු සම්පන්නියත් උතුම් ධර්මාවබෝධය පැතීම පිණිසත් තමයි මේ පින රැස් කරන්නේ. ඉතින් ඒ අරමුණ මුල් කරගෙන මේ මහත්මිය විසින් සිදු කරගත්ත උතුම් ධර්ම දානමය පින් අපි පළමුව සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. සක්දෙවිදානෝ සතරවරන් දෙවිවරුන් ඇතුළු සදෙව්ලොව වාසී දෙවියන්ටත් බ්‍රහ්මකායික දෙවියන්ටත් සුමන සමන් දෙවියන් ඇතුළු පොළොව වාසී දෙවියන්ටත් දායකත්වයේ දරූ YG ඉන්ද්‍රාණී මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාගේ ධර්මයේ හැසිරෙන සියලු දෙනාගේ ඉෂ්ඨකාමී දෙවියන්ටත් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙවියෝ දිව්‍ය ආශීර්වාදයෙන් වැඩෙත්වා. සියලු දෙවියන්ගේ ධාර්මික ආරක්ෂා රැකවරණ උපකාර YG ඉන්ද්‍රාණී මහත්මිය ඇතුළු පවුලේ හැම දෙනාටත් ධර්මයේ හැසිරෙන සියලු දෙනාටත් උතුම් ධර්මයේ හැසිරෙන්නම සලසත්වා. සියලු දෙවියන්ටත් මේ උතුම් ධර්මාවබෝධය ලබන්න මේ සියලු පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගත් පුණ්‍ය ධර්මයන් අපගේ පින්වත් ගෞරවනීය ගුරු දේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. උන්වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායු සම්පත් සැලසෙත්වා. ඒ වගේම මහමෙවුනා වාසී රටලෝ වාසී ගෞතම බුදුසසුනේ පිළිවෙත් පුරන පින්වත් ස්වාමීන් වහන්සේලාටත් අනගාരികා මෑණිවරුන්ට පැවිදි අපේක්ෂක දරුවන් ඇතුළු සියලු දෙනාට අනුමෝදන්ව නිදුක් නිරෝගී සුව දීර්ඝායු සම්පත් සැලසෙත්වා. ඒ පින්වතුන් වහන්සේලා ඇතුළු සියලු දෙනාට සුවසේ උතුම් ධර්ම අවබෝධය ලබන්න මේ සියලු පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු.
රැස් කරගන්නට යෙදෙන සියලුම පුණ්‍ය ධර්මයන් 2020 ජූලි 30 වන දින අපවත් වී වදාළ පින්වත් ධම්මශීලී මෑණියන් වහන්සේට මේ සියලු පින් අනුමෝදන්ව ඒ මෑණියන් වහන්සේගේ පරලොව ජීවිතය සැපවත් වෙත්වා උතුම් ධර්මාභෝධය ලබන්නත් මේ පින් උපකාර වෙත්වා. මිය පරලොවගේ සුනිල් මාමාට, රංජිත් ධර්මසේන මහතාට, අනුර මහතාගේ දෙමාපියන් දෙදෙනාට, විනෝදනී මහත්මියගේ පියාණන්ට, මිය පරලොවගේ සෝමලතා මහත්මියට, ජේනී නෝනා මහත්මියගේ ස්වාමි පුරුෂයා ඇතුළු දායකත්වයේ දරූ නන්නයිරින් උපකාර කළ සියලු දෙනා නමින් අනන්ත සසර පුරාවටත් මියගේ සියලු ඥාතීන්ටත් අනුමෝදන් වේ. සියලු ඥාතීන්ගේ පරලොව සැපවත් වේවා, සුවපත් වේවා. සංසාර දුකින් නිදහස් වීමටත් මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගත් පුණ්‍ය ධර්මයන් අද මේ උතුම් පින්කමේ දායකත්වයේ දරන CS 74 කුරුප්පුහන්දිය පොළොන්නරු යන ලිපිනේ පදිංචි ජන්මදිනයේ යෙදෙන YG ඉන්ද්‍රාණී මහත්මියට මේ පින් අනුමෝදන් වෙලා ඒ මහත්මියට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ සම්පත්ම සැලසෙත්වා. උතුම් වූ ධර්මයේ පුරුදු කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න මේ පින් උපකාර වෙත්වා. ඒ වගේම YG ඉන්ද්‍රාණී මහත්මියගේ පවුලේ සුජීවත්ව සිටින සියලු දෙනාටත්, විනෝදනී මහත්මියගේ පවුලේ සියලු දෙනාටත්, මුණුබුරන් දෙදෙනාට, චිත්‍රා මහත්මියට, පවනී මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාට, YG ජෙනී මහත්මියට සහ දරුවන් ඇතුළු පවුලේ සියලු නෑදෑ හිතමිතුරන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පින්කමට නන්නයිරින් උපකාර කළ එම පවුල්වල සියලු දෙනාටත් අනුමෝදන් වෙත්වා. අනුමෝදන්ව සියලු දෙනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායු සම්පත් ලබත්වා. පින්වතුන් කරන ධාර්මික රැකී ආරක්ෂා කටයුතු, ගොවිතැන්පත් කටයුතු, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී සෑම දෙයක්ම සාර්ථකත්වයට පත්වෙත්වා. තව තවත් මෙවැනි උතුම් පින්කම් කරගෙන කරන මිතුරු ඇසුරේ වාසය කරමින් ගෞතම සසුනේ පිහිට ලබන්න මේ සියලු පුණ්‍ය ධර්මයන් හැම දිනාටම උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේ මේ සියලු පුණ්‍ය ධර්මයන් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ට ලක්කිරු ගුවන් විදුලියේ ශ්‍රද්ධා රූප වාහිනී සේවා කරන හැම දිනාටත් මේ ධර්මයේ ශ්‍රවණය කරමින් දහමේ හැසිරෙන හැම දිනාටත් අනුමෝදන් වෙලා ඒ හැම දිනාට නිදුක් නිරෝගී සුව ලැබේවා, දීර්ඝායස වේවා. ඒ පින්වතුන් කරන සියලු පින් කටයුතු සුවසේ කරගන්න ලැබේවා. ඒ හැම දිනාටමත් සුවසේ උතුම් ධර්මාවබෝධය ලබන්න මේ සියලු පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ජාතක මිහිර